ජීවවිද්‍යා විෂය නිර්දේශයේ හතරවෙනි ඒකකය ඔබ දන්නවා ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය. දැන් මේ ඒකකයේ යටතේ ඉතා වැදගත්ම මාතෘකාවක් තමයි ශාක තුළින් ජල ඉවත් වීමේ ක්‍රියාවලිය. දැන් මේ ශාක තුළින් ජල ඉවත් වීමේ ක්‍රියාවලිය යටතේ උත්සේදනය ඒ වගේම තමයි උත්සේදන මාර්ග අප අධ්‍යයනය කරලා තියෙනුනේ. ඒ වගේම උත්සේදන වේගයකට බලපාන සාධක. ඒ වගේ මූල පීඩනය සහ බිඳුදය. මෙන්න මේ ප්‍රධාන මාතෘකා ටික ආවරණය විය යුතුයි 4 2 5 කියන නිපුණතා මට්ටම යටතේ. එනමුනම් 4 වෙනි ඒකකයේ විශේෂයෙන්ම 4 2 5 කියන නිපුණතා මට්ටම තමයි මේ වැඩසටහනෙන් අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින් බලමු මේ ශාක තුළින් ජල ඉවත් වීමේ ක්‍රියාවලිය පිළිබඳව සැකෙවි. ඔබ දන්නවා ශාක මුල පද්ධතියෙන් ජලය අවශෝෂණය කරනවා. ඒ මුලකේශ වලින් විශේෂයෙන් මුලකේශ වලින් ජලය අවශෝෂණය කරනවා, khනිජ අවශෝෂණය වෙනවා. ඒ නඩතුරුව අරිය පරිවහනයක් සිදු වෙනවා. ඊට පස්සේ තමයි සිරස් පරිවහනය, පුදුකුරු පරිවහනය කියලා කියනවා, රසෝද්ගමනය කියලා කියනවා. ඔබට මතකයි. අපි කලින් මේක අධ්‍යයනය කළා. ඉන් අනතුරුව මේ පැමිණි ජලය ශාක පත්‍ර වෙත පැමිණි ජලය වාෂ්පාකාරයෙන් පිට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ද්‍රවාකාරයෙන් බැහැර වෙන්න පුළුවන්. ඉතින් වාෂ්ප ලෙස බැහැර වීම අපි සලකනවා උත්සේදනය කියලා. පොක සරලව මම කියන්නේ. ඒ වගේම ද්‍රව ලෙස නිර්යාස වෙනවා නම් අපි ක්‍රියාකාරීත්වය සලකන්නේ බිඳුදය කියලා. ඉතින් අපි ප්‍රථමයෙන් අධ්‍යයනය කරමු මේ උත්සේදන ක්‍රියාකාරීත්වය පිළිබඳව. හොඳයි. විසරණය මගින් ශාකයේ පත්‍ර සහ වෙනත් වායු කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවීම සලකන්නේ උත්සේදනයේ හැටියටයි. ඔබ මේ නිර්වචනය මතක තබා ගැනීම අත්‍යවශ්‍යයි. මොකද්ද උත්සේදනය කියලා කියන්නේ? විසරණය මගින් ශාකයේ පත්‍ර සහ වෙනත් වායු කොටස් වලින් ජලය වාෂ්ප ලෙස බැහැර වීමේ නැත්නම් පිටවීමේ ක්‍රියාකාරීත්වය අපි උත්සේදනයේ වශයෙන් සලකනවා. විශේෂයෙන්ම මේ උත්සේදන ක්‍රියාකාරීත්වයට පුටිකා ඔබ දන්නවා මේ ශාකපත්‍ර මැද්‍ය බාහිරට විවෘත වන විවර නැත්නම් දොරටු වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ පුටිකා. ඒ පුටිකා තුලින් බෙහෙවින් ජලය වාෂ්පාකාරයෙන් බැහැර වෙනවා. මේ අපි පුටිකා උත්සේදනය කියලායි සලකන්නේ. ඒ වගේම උච්චාරණය හරහාත් අපි දන්නවා වායු කොටස් වල මතු පිටින් අපිචරණය මතු පිටින් කියුටින් සහිත උච්චාරණයක් තියෙනවා. මේ උච්චාරණය හරහාත් යම් ප්‍රමාණයකට ජලය වාෂ්පාකාරයෙන් බැහැර වෙන්න පුළුවන්. ඒ අපි උච්චාරණීය උත්සේදනය කියලා කියන්න පුළුවන් ඒ ක්‍රියාකාරීත්වයට. උච්චාරණීය උත්සේදනය කියලා කියනවා. ඒ වගේම මේ වාසිදුරු හරහා ජලය වාෂ්ප වීමේ හැකියාවක් තියෙනවා. ඔබ දන්නවා වාසිදුරු පිළියෙල වෙන්නේ ද්විතීක වර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට. ඒ ද්විතීක වර්ධනයේදී විශේෂයෙන් වල්ක පටකේ ඒ අනුපූරක සෛල හරහා තමයි ජලය වාෂ්ප වීම සිදුවන්නේ. ඒ දිහිල් සෛල කලාපයේ අපි සලකනවා වාසිදුරු. ඒ වාසිදුරු හරහා ජලය යම් ප්‍රමාණයක් වාෂ්පාකාරයෙන් බැහැර වෙනවා. ඒක අපි වාසිදුරු මේ උත්සේදනය කියලා කියනවා. ඔබ දැන් මතක තබා ගත යුතුයි උත්සේදනය ආකාර තුනකින් සලකා බලන්න පුළුවන්. මුල්ම එක පුටිකා උත්සේදනය, ඊපස්සේ උච්චාරණීය උත්සේදනය, වගේ වාසිදුරුමය උත්සේදනය. ඊපස්සේ අපේ සම්පත් ග්‍රන්ථයේ දීලා තියෙනවා 95ක් පමණ ජලය බැහැරවන්නේ පුටිකා උත්සේදනයෙන් වශයෙන් කියලා. පුටිකා හරහා තමයි බෙහෙවින් ජලය වාෂ්ප ලෙස බැහැර වී යන්නේ. 95ක් කියලා සඳහන් වෙන්නේ. දැන් සැලකිය යුතු ප්‍රමාණයක් ජලය වාෂ්පාකාරයෙන් බැහැර වෙන්නේ පුටිකා හරහා. දහවල් කාලයේදී තෙත සෛල බිත්ති සහ ස්පර්ශව පවතින ඒ අන්තර්සෛලීය වාතාවකාශ ජල වාෂ්ප වලින් සම්තෘප්ත වෙනවා. ජල වාෂ්ප වලින් පිරී යනවා මේ අන්තර්සෛලීය වාතාවකාශ. ඒ වගේම සාමාන්‍ය ශාකයෙන් පිටත වායව ඒ අභ්‍යන්තරයට වඩා වැඩි වේලි ස්වභාවයක් තිබෙනවා. පත්‍රය තුල පත්‍ර මැද්ද තුල වැඩි ජල වාෂ්ප ප්‍රමාණයක් සම්ප්‍රයුක්තව පවතිනවා. මේ නිසා මොකද වෙන්නේ? පිටත වාතයේ තිබෙන ජල විභවයට සාපේක්ෂව ඒ පත්‍ර මැද්ද තුල අවකාශයේ පවතින ජල විභවය සාපේක්ෂව වැඩි වෙනවා. ජලාංශ වැඩි නම් අපි ජල විභවය වැඩි කියලා කියනවා.
ඒ නිසා මොකද වෙන්නේ? ජලයේ බව අනුක්‍රමණයක් ඔස්සේ වාත අවකාශ තුල පවතින ජල වාෂ්ප පුටිකා තුලින් ශාකයෙන් පිටතට විසරණය වෙනවා. ඉතින් මේ අපි සලකන්නේ පුටිකාමය උත්සේදනයේ හැටියට. ඉතින් ඔබට මම උපසටහනක් භාවිතා කරන්නම් අපේ අධ්‍යයනයේ පහසුව සඳහා. ඔව්. මෙතන පැහැදිලි උපසටහනක් තියෙනවා ශාක පත්‍රයක හරස් කලක් පිළිබඳ දීර්ඝපත්‍රී ශාක පත්‍රයක හරස් කලක් දීලා තියෙනවා. ඔය පේනවා මේකේ තිබෙනවා ශෛලම ප්‍රයම කලාප තිබෙන පැහැදිලි වශයෙන්ම. දැන් මේ ශෛලම පටකය ප්ලොයම් පටකය මෙතනින් දක්වලා තියෙනවා ප්ලොයම් පටකය. ඉතින් ශෛලම් ප්ලොයම ආවරණය කරගෙන කලාප කොපුවක් තිබෙනවා බන්ඩල් ඔෆ් ෂීට් කියන්නේ කලාප කොපුව. ඒ කලාප කොපුවකින් තමයි මේ සනාල කලාපය වට වෙලා තිබෙන්නේ. ඔබ දකින්නේ සනාල කලාපයක්. මම සාකච්ඡාවේ දැන් මේ කලාප කොපුව දැන් මම වර්ණවත් කරනවා. ඔව් මේ දකින්නේ සනාල කලාප කොපුව බන්ඩල් ඔෆ් ෂීට් කියලා අපි නම් කරනවා ඒක. ඒ වගේම ශාක පත්‍රයක ඔබ දකිනවා මේ තියෙනවා උඩුඅපිචර්මය. සරෝස පාටින් පෙළදෙන උඩුඅපිචර්මය මත පිටින් තිබෙන උච්චර්මය. මම උච්චර්මය මේ වගේ කළු පාටකින් පෙන්වන්න කරන උච්චර්මය. දැන් උච්චර්මය තමයි මේ කියුටිනියමේ උච්චර්මය තමයි මේ පෙන්වන්න කරන්නේ. ඒ වගේම පත්‍රයේ උදරියවත් කියුටිනියමේ උච්චර්මය පවතිනවා. මේ ඔබ දකින්නේ උච්චර්මය. හැබැයි පුටික අසලදී උච්චර්මය නිරූපණය වෙන්නේ නැහැ. මේ තියෙන්නේ ස්ටොමාටා කියලා කියන්නේ පුටිකාවක්. ඒ පුටිකාවත් තමයි මෙතන දකින්නේ. ඔව්. ඔබ දකින්නේ පුටිකා සිදුර. ඒ පුටිකා සිදුර ගාවම තියෙන අදප් පුටික අවකාශය. මම මේ නිල් පාටින් පාට කරනවා අදප් පුටික අවකාශය. පුටිකාවක් අසල මේ වගේ විශේෂ අවකාශයක් තිබෙන ජල වාෂ්පයෙන් සම්ප්‍රයුක්ත වෙච්ච අවකාශයක් තිබෙනවා. අපි නම් කරන්නේ අදක් පුටික අවකාශයේ වශයෙන්. ඒ වගේම ඔබ දකිනවා මේ සයවර මුදුස්තර පටකය. මේ රවුම සෛල වලින් තියෙන සයවර මුදුස්තර පටකය. ඒ සයවර මුදුස්තර පටකය සෛල අතර ඉඩස් අවකාශය බෙහෙවින් පවතිනවා. සයවර මුදුස්තර පටකේ යාබද සෛල අතර වාත අවකාශ පැහැදිලිව දකින්න පුළුවන්. වාත අවකාශ දැවෙන මේ පාටකින් මම වාත අවකාශ පෙන්වන්න කරන්නම්. මම මේ කල කරන්නේ වාත අවකාශයක්. ඒ තවත් වාත අවකාශ මේ ආකාරයෙන් තියෙනවා. ඉතින් මෙයාගේ වාත අවකාශ බහුලව තිබෙනවා සයවර මුදුස්තර පටකයේ. මේ ඉහළින් දකින්නේ මේ ඉනිමුදුස්තර පටකය. මේ ඔබ දකින්නේ ඉනිමුදුස්තර පටකය. සම්පූර්ණ මේ කලාපයේම අපිට ඉනිමුදුස්තර පටකයේ වශයෙන් මේක පෙන්වන්න කරන්න පුළුවන්. මේ මම මේ නිල් පාටින් පාට කරන්නේ ඉනිමුදුස්තර පටකය. මේ සම්පූර්ණයෙන්ම මේ හඩතල බහුලව පවතින ප්‍රභා සංශ්ලේෂණාම වින් වෙච්ච සකස් වෙච්ච හැඩගැසෙන පටකයේ වෙන ඉනිමුදුස්තර පටකය. හඩතල රාශියක් තිබෙනවා. ඒ වගේම ලං සෛල ඇසිරිලා තියෙනවා. ඒ වගේම උඩුඅපිචර්මය සමීපයේ තිබෙන නිසා ආලෝකය ලබා ගැනීම පහසු වෙනවා. ඒ ප්‍රභා සංශ්ලේෂණ අනුවර්තනය ඇස්සේ සලකන්න පුළුවන්. ඉතින් මේ විදිහට ශාක පත්‍රයක පටකීය සැකසීම සකස් වෙලා තිබෙනවා. මම දැන් ඔබට පෙන්눔 කරන්නම් මේ කොහොමද ජලය කොහොමද මේ එකතු වෙන්නේ කියලා පත්‍ර මැද අවකාශයේට මේ ආකාරයෙන් ජලය එකතු වෙනවා මේ අවකාශවලට. සනාල සෛලමෙන් ගෙන ජලය තමයි අපි දන්නවා ශාක පත්‍රය තුළ නාරටි ව්‍යාප්තියක් තිබෙනවා. ජාලාකාර නාරටි ව්‍යාප්තියක් තිබෙනවා. ඒ නාරටි ඔස්සේ ශාක පත්‍ර මැද විතර මේ ආකාරයෙන් ජලය එකතු වෙනවා. වෙලා මේ විදිහට මේ අදප්පටික අවකාශයට ජලය පිරී යනවා. ඒ අනුව අදප්පටික අවකාශයේ ජලය අත වශයෙන්ම මම මේ වෙන පාටක් දා ගන්නම් පැහැදිලි වෙන්න. මේ ආකාරයෙන් දැන් ජලය එකතු වෙන අදප්පටික අවකාශයට අනතුරුව මොකද වෙන්නේ? මේ පුටිකා සිදුර හරහා ජලය බාහිරයට විසරණය වෙනවා.
මේ ආකාරයෙන් ජලය බාහිරට විසරණය වෙනවා. පුටිකා හරහා මේ අපි පුටිකා උත්සේදනයේ වශයෙන් තමයි සලකන්නේ. නම් බෙහෙවින් ඒ කියන්නේ 95ක් පමණ ජල ප්‍රතිශතයක් වාෂ්පාකාරයෙන් බැහැර වීමේදී බෙහෙවින්ම වාෂ්ප වෙලා යන්නේ පුටිකා සිදුරු හරහා වශයෙන් තමයි සඳහන් වෙලා තිබුණේ. ඒ වගේම තවත් සුළු වශයෙන් සුළු ජල ප්‍රමාණයක් මේ විදිහට විශේෂම උච්චාරණය හරහා බැහැර වෙන්න පුළුවන්. උච්චාරණය හරහා බැහැර වෙන්න පුළුවන්. බාහිරයට උච්චාරණය හරහා බැහැරවීමක් සිදු වෙනවා. ඒක උච්චාරණය උත්සේදනීය වශයෙන් අපිට සලකන්න පුළුවන්. දැන් මේ පත්‍රය ඇසුරෙන් අපිට ජල වාෂ්පීකරණ ක්‍රම දෙකක් වෙනු කරන්න පුළුවන්. පුටිකා උත්සේදනීය සහ උච්චාරණය උත්සේදනීය යන දෙආකාරයෙන්ම මේදී අපි නිරූපණය කරලා තියෙනවා. අපි දැන් බලමු මේ අදහසක් ලබා ගමු වාසිදුරක් පිළිබඳව. ඔබ මේ දකින්නේ වාසිදුරක ස්වභාවයයි සෛල සැකසුමයි. විශේෂයෙන්ම වාසිදුරු පිළියෙල වෙන ඔබ දන්නවා ද්විතීක වර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට විශේෂයෙන් වල්ක පටකයේ ආශ්‍රිතව. ඉතින් මේ වාසිදුරක පටකීය සැකසුම මම පෙන්වුම් කරන්නම් මේ වාසිදුරේ තිබෙන ජලය ගමන් කරන ස්ථානයේ ජල වාෂ්පන අවස්ථාව. දැන් මේ විදිහට ජලය එකතු වෙනවා. මේ තියෙන බාහික සෛල ඔස්සේ ජලය එකතු වෙනවා. එතකොට මේ වල්ක කැම්බියම තමයි මේ තිබෙන්නේ. මේ කළු පාට කලාපේ පස්සේ වල් කැම්බියම පස්සේ මේ ජලය වාෂ්පාකරයෙන් බැහැර වෙනවා. වාසිදුරු හරහා මේ වායු ගොළුවට එකතු වෙනවා. මේ ආකාරයෙන් ජලය වාසිදුරු හරහා ජල වාෂ්පාකරයෙන් බැහැර වෙනවා. දැන් වාසිදුරු මේ උත්සේදනීය වශයෙන් තමයි අපි සලකන්නේ. ඔබ වාසිදුරක් දකින්නේ වාසිදුර හරහා ජලය යම් ප්‍රමාණයක් වාෂ්පාකාරයෙන් බැහැර වෙනවා. ඒ අපි සලකනවා වාසිදුරුමය උත්සේදනයේ හැටියට. ඉතින් මේ තිබෙන්නේ වාසිදුර ස්වභාවයයි. මම වෙන පාටකින් පෙන්වුම් කරන්නම් මේ තියෙන්නේ මේ වල්ක කැම්බියම. මේ තමයි වල්ක කැම්බියම. මම රෝස පාටින් පෙන්වුම් කරලා තියෙනවා වල්ක කැම්බියම. ඉතින් වල්ක කැම්බියමින් තමයි වල්ක පටකයේ ප්‍රතිඵල වෙන්නේ. විශේෂයෙන්ම වල්ක කැම්බියමත් ඒ වගේ මේකෙන් නිපදන පටකත් අපි පොදුවේ සලකන්නේ පරිචර්මයේ හැටියටයි. ඔබට මතකයි පරිචර්මය කියලා කියන්නේ වල්ක කැම්බියම සයින් හට ගන්නා වූ ඒ පටක සියල්ල පොදුවේ සලකන්නේ පරිචර්මයේ හැටියට. හොඳයි අපි දැන් බලමු අපි නැවතත් අපේ සටහනට අපි යමු. දැන් බලමු පුටිකා උත්සේදනය ගැන නැවතත්. සනාල කලාපවල සෛලම මගින් පත්‍ර තලයට ගෙනෙන ජලය පත්‍ර තලය පුරා විහිදුණු සියුම් ශාකානාරි ජාලයක් මගින් පත්‍ර තලය පුරා බෙදා හරි. ඔබ දන්නවා ද්විබීජ පත්‍රයේ ශාක පත්‍ර තුල ජාලාභ නාඩි වින්‍යාසයක් පවතිනවා. ඒ හරහා තමයි පත්‍ර තලය පුරා මේ ජලය ව්‍යාප්ත වෙලා යන්නේ. ජලයේ බෙදා හැරීම සිදුවන්නේ ඒ නාට්‍රි ජාලය ඔස්සේ. මෙම ශාඛාවන් ලිග්නී භවනය අඩු ශෛලම වාහිනී හෝ වාහකාභ එකකින් හෝ කීපයකින් කෙලවර වීමක් සිදු වෙලා තිබෙනවා. මේ නිසා ඒවායේ සිලියුලෝස් සෛල බිත්ති හරහා ජලය පහසුවෙන් පත්‍ර මධ්‍ය සෛල තුළට නිදහස් කළ හැකි වෙනවා. ඉතින් ජලය බෝ අනුක්‍රමණයට අනුව තමයි පත්‍ර මධ්‍ය සෛල ඔස්සේ ඇපෝප්ලාස්ට්, සිම්ප්ලාස්ට් සහ පටල හරහා සම්පේෂණ මාර්ග ඔස්සේ ගමන් කරන්නේ. ඔබ දන්නවා ජලය ගමන් ගන්නා වූ ක්‍රම තුනක් තියෙනවා. ඇපෝප්ලාස්ට් මාර්ගය, සිම්ප්ලාස්ට් මාර්ගය සහ පටල හරහා සම්පේෂණ මාර්ගය. ඒ ක්‍රම තුනම හවුල් කරගන්න බව තමයි මේක සඳහන් වෙන්නේ. විශේෂයෙන් පත්‍ර මධ්‍ය තුල ජලය බැහැර කියන ගමන් කිරීමේදී ක්‍රම තුන යොදා ගන්න බව සඳහන් වෙනවා. පත්‍ර මධ්‍ය සෛලවල විශේෂයෙන්ම තෙද බිත්තිවල සිට ජලය වාෂ්ප වෙලා අන්තර්සෛලීය අවකාශ වලටද විශේෂයෙන්ම විශාල අදප්පුටික වාතාවකාශ තුළටද ඒ ජල වාෂ්ප පැමිණෙනවා. මේ අදප්පුටික අවකාශයේ අඩංගු ජල වාෂ්ප ඊට පස්සේ පුටිකා හරහා වායුගෝලයේ වෙතට විසරණය වේ. ඉතින් පත්‍ර තලයට වහාම ඊට ආසන්නව තුනී එවැගේම ගලා නොයන වාත ස්තරයක් පවතිනවා.
පිටතට පැමිණෙන ජල වාෂ්ප මෙම තුනී ස්තරය හරහා විසරණය වෙලා පසුව එය චලනය වන සුළඟ හේතුවෙන් ඉවතට ගසාගෙන යාමක් සිදු වෙනවා. ඒ කියන්නේ පුටිකාව අසල ජල වාෂ්ප ස්තර සකස් වෙනවා. ඒවා විසරණ කවච කියලාත් කියන්න පුළුවන්. විසරණ වලලු කියනවා, විසරණ කවච කියලා කියනවා. ඉතින් පුටිකාසල ජල වාෂ්ප ස්තර සකස් වෙනවා විසරණ කවච වශයෙන් නම් කරන්න පුළුවන්. හැබැයි සුළඟේ බලපෑමට හසු වෙලා මේ විසරණ කවච ඔක්කොම මෙතනින් ගැලවිලා ඉවත් වෙන්න පුළුවන්. ඒ අනුව නැවතත් මේ පුටිකාව බාහිරේ ජල වාෂ්ප සාම්බ්‍රණය අඩු වෙනවා. අද පුටික අවකාශයේ සිට පුටික හරහා බාහිරයට ජල වාෂ්පීකරණය පසුව වේගවත් වෙනවා. මේ තුනී ස්ථාවර වායු ස්තරය හරහා පත්‍රමද සෛල අතර විසරණ අනුක්‍රමණයක් හට ගන්නවා. සෑම පුටිකාවක් වටා විසරණ කවච අඩ සකස් වෙනවා. යාබද පුටිකාවල ඇති වෙන මේ විසරණ කවච එකිනෙකට අතිපිහිත වෙන්නත් පුළුවන්. අතිපිහිත වෙලා ඕවර්ලැප් වෙලා එතන ඉස්සෙල්ලා වාතයේදී සම්පූර්ණ විසරණ කවචයක් සකස් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම පුටික අසල පවතින විසරණ කවච එකතු වෙලා යා වෙලා තනි විසරණ කවචයක් සකස් වීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම නිසල වාතයේදී දැන් සුළඟ හමන අවස්ථාවේදී සියලුම මේ විසරණ කවච කැඩලා බිඳිලා ඉවත් වී යාමක් සිදු වෙන ස්ථානයේ. ඉතින් මෙසේ ඇතිවන විසරණ කවචයේ ඝනකම පත්‍රයේ මත පිට ඇති ව්‍යුහ ලක්ෂණ සහ සුළඟේ වේගය මත තමයි රඳා පවතින්නේ. වැදගත් දෙයක් මේ කියනවා දැන් මොකක්ද? මේ විසරණ කවචයේ ඝනකම පත්‍රයේ මත පිට ඇති ව්‍යුහමය ලක්ෂණ සහ සුළඟේ වේගය මත රඳා පවතින බව තමයි කියන්නේ. සුළඟේ වේගය වැඩි නම් මේ විසරණ කවචයේ ඝනකම අඩු වෙනවා. ඒක තමයි සැබෑ තත්ත්වය. ඔබ දැනගත යුතුයි උස්වේදන ශීඝ්‍රතකරේ බලපාන සාධක කීපයක්. මුලින්ම ආලෝක තීව්‍රතාවය. ඉතින් ආලෝක ප්‍රමාණය කියන්න එපා. ආලෝකය කියන්න එපා. ත්‍රිවේලිය කියලා කියන්න එපා. දෘශ්‍ය ආලෝකය කියන්න එපා. ආලෝක තීව්‍රතාවය කියලාම කියන්න. උෂ්ණත්වය වගේම ආර්ද්‍රතාවය. අපි දන්න ආර්ද්‍රතාවය කියලා කිව්වේ වාතය වල පවතින ජල වාෂ්ප සාම්ද්‍රණ්‍ය. ඒ වගේම සුළඟේ වේගය බලපානවා සාධකයක් වශයෙන් ස්වේදනයේට. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය බලපානවා. ප්‍රයෝජනට ගත හැකි පාංශු ජල ප්‍රමාණය සාධකයක්සේ සලකන්න පුළුවන්. මම නැවතත් මේ සාධක පෙන්වන්න කරන්නම් ඔබේ මතකයට. විශේෂයෙන්ම ඔබ දැනගත යුතු උස්වේද ශීඝ්‍රතාවයේ බලපාන සාධක ආලෝක තීව්‍රතාවය, වගේම උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, වගේම තමයි සුළඟේ වේගය, කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය, ප්‍රයෝජනට ගත හැකි පාංශු ජල ප්‍රමාණය. බොහොම සැකෙමින් දැන් බලමු මේ එක් එක් සාධකවල බලපෑම කොහොමද අපි විග්‍රහ කරන්න ඕනි කියලා. විශේෂයෙන්ම 2017 වර්ෂය ගැන ඔබට සඳහන් කරන්න ඕනි. 2017 වර්ෂයේදී රචනා ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. මේ සම්බන්ධව ස්වේදනීය අනුකුමක්ද කියලා අහලා ස්වේදනීය බලපාන සාධක පිළිබඳව සැකෙමින් විස්තර කිරීමට ප්‍රශ්නයක් 2017 වර්ෂයේදී ලැබිලා තියෙනවා. ඔබට මම යෝජනා කරනවා මේ 2017 මේ ප්‍රශ්න පත්‍රය අරගෙන මේ ප්‍රශ්න පිළිබඳව මාකේ ස්කීම් එකක අධ්‍යයනය කරන්නට කියලා. ඉතින් අපි දැන් බලමු මේ 2017 මාකින් ස්කීම් එකත් හවුල් කරගෙන මේ සාධක පිළිබඳව අධ්‍යයනය කරන්නට අපි වැඩසටහන ආරම්භ කරමු. ප්‍රථමයෙන් මා කැමති ආලෝක තීව්‍රතාවය පිළිබඳව ඔබ සමග සාකච්ඡා කරන්නට. ඔව් සාමාන්‍යයෙන් දිවා කාලයේදී දහවල් කාලයේදී පුටිකා විවෘතව පවතින අතර අඳුරේදී පුටිකා වැසී යාමක් පවතිනවා. ඔබ දන්නවා ඒක බොහෝමයක් ශාකවල දවල් කාලයේ පුටිකා විවෘතව තිබෙනවා. රාත්‍රී කාලයේදී අඳුරේදී පුටිකා වැසී යාමක් පවතී. වැසී යාමක් සිදු වෙනවා. ඉතින් ආලෝක තීව්‍රතාවයේ වැඩි වෙනකොට වැඩි වීමත් සමග පුටිකා හොඳින් විවෘතව පවතින නිසා උත්සේදන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. උත්සේදන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඉතින් ආලෝක තීව්‍රතාවය වැඩි වෙන විට උත්සේදන ශීඝ්‍රතාවය වැඩි වෙන බව සඳහන් කරන්නට ඕනි. ඒ වගේම ආලෝක තීව්‍රතාවය අඩු වෙන විට උත්සේදන ශීඝ්‍රතාවය අඩු වෙන බව සඳහන් කරන්නට ඕනි. ඒ වගේම තව වැදගත් දෙයක් කියන්නට ඕනි කාන්තාර වාසී සමහර ශාකවල දවල් කාලයේ පුටිකා වසා තබා ගන්නවා. රාත්‍රී කාලයේ පුටිකා විවෘතව තබාගෙන තමයි අවශ්‍ය කරන කාබන් ඩයොක්සයිඩ්
ලබා ගන්න ශාක පත්‍රය තුළට. එවැනි ආකාරයේ ක්‍රියාවක් දක්වන ශාකයන් කාන්තාරයේ වාසය කරන බව වහලා ඇති. නම් කාන්තාරයේ පවතින ඇතැම් ශාකවල දහවල් කාලයේ පුටිකා වසා තබා ගැනීමක් සිදු වෙනවා. මොකද ජල වාෂ්පීකරණය හැකිතාක් අවම කර ගැනීම අවශ්‍ය නිසා. අපි දෙවෙනි සාධකයේ වශයෙන් උෂ්ණත්වයේ සලකමු. ආලෝකයේ ඇති පිටදී උත්සේදන ශීඝ්‍රතාවය වැඩිම බලපෑමක් ඇති කරන බාහිර සාධකීය වශයෙන් සලකන්නේ උෂ්ණත්වය. උෂ්ණත්වයේ වැඩිවන විට පත්‍ර මැද සයල වෙතින් ජලයේ වාෂ්පීභවනය වන වේගය ඉහළ යාමක් සිදු වෙනවා. ඉතින් පත්‍රයේ අවට වායුගෝලයේ ජල වාෂ්ප වලින් සම්ප්‍රයුක්ත කරව. මොදින් ජල වාෂ්පය රැඳෙනවා පත්‍රය අවට. එමෙන්ම උෂ්ණත්වය ඉහළ නගින විට පත්‍රයෙන් බාහිර වායුගෝලයේ සාපේක්ෂ අර්ධතාවයේ අඩුවීමක් සිදු වේ. ඉතින් උෂ්ණත්වය ඉහළ යන විට තමයි මේ ආකාරයෙන් ආර්ද්‍රතාවය අඩු වෙන්නේ. ජල වාෂ්ප වීම අඩු වෙනවනේ. ඒ ජල වාෂ්ප වීම වායුගෝලයේ බාහිර වායු ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙනවා. මොකද ජල වාෂ්ප අඩු වෙන නිසා. කියන්නේ ආර්ද්‍රතාවය අඩු වෙන්නේ ජල වාෂ්ප ඉවත් වෙන නිසා. ඉතින් මේ ක්‍රියාවන් වල බලපෑම යටතේ විශේෂයෙන්ම උෂ්ණත්වයේ වැඩි වන විට ජල වාෂ්පීකරණය වැඩි බව තේරුම් ගැනීම අවශ්‍යයි. ඒ අනුව විසරණ වේගය වැඩි වෙනවා. එනම් වැඩි වන උෂ්ණත්වයේ වැඩි වන විට උත්සේචක ශීඝ්‍රතාවයේ වැඩි වෙන බව සඳහන් කරන්නට ඕනි. උෂ්ණත්වයේ අඩු වන විට උත්සේචක ශීඝ්‍රතාවයේ අඩු වන බව සඳහන් කළ යුතු වෙනවා. දැන් බලමු ආර්ද්‍රතාවය කියන සාධකයේ බලපාන ආකාරය උත්සේචක ශීඝ්‍රතාවයේ. ප්‍රධාන ආර්ද්‍රතාවය කියලා කියන්නේ වාතී අණු ජල වාෂ්ප සාන්ද්‍රණය. ඉතින් පත්‍රයේ බාහිර පරිසරයේ ආර්ද්‍රතාවයේ අඩු වෙනකොට, ඒ කියන්නේ පත්‍රයේ අවට ඒ වායුගෝලයේ ජල වාෂ්ප අඩු වෙන විට තෙත පත්‍ර අභ්‍යන්තර පරිසරයේ සිට වියලි බාහිර වායුගෝලයේ දක්වා ජල වාෂ්ප විසරණ අනුක්‍රමණයක් හට ගන්නවා. ඒ කියන්නේ වෙනසක් ජල වාෂ්ප වෙනසක් හට ගන්නවා. පත්‍ර මැදය තුල ජල වාෂ්ප වැඩි වෙනවා. බාහිර වායු ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙනවා. එමගින් උත්සේදන ශීඝ්‍රතාවයේ වැඩිවීමක් සිදු වෙනවා. ඒ කියන්නේ ආර්ද්‍රතාවය බාහිර පරිසරයේ අඩු වෙනකොට ජල වාෂ්පීකරණයේ වේගය වැඩි වෙලා උත්සේදන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒ වගේම තමයි ආර්ද්‍රතාවය වැඩි වෙන විට ජල වාෂ්ප වැඩි වෙනකොට මොකද වෙන්නේ? අර අනුක්‍රමණය අඩු වෙලා, ඉස්සර අනුක්‍රමණය අඩු වෙලා උත්සේදන ශීඝ්‍රතාවයේ අඩුවීමක් තමයි සිදුවන්නේ. සරල කිව්වොත් ආර්ද්‍රතාවය වැඩි වෙන විට උත්සේචක ශීඝ්‍රතාවය අඩු වෙනවා. ආර්ද්‍රතාවය අඩු වන විට උත්සේචක ශීඝ්‍රතාවය වැඩි වෙනවා. දැන් බලමු සුළඟේ වේගය කියන සාධකයේ බලපෑම බලමු. නිසල වාතයේදී පත්‍රයේ අවට ජල වාෂ්ප වලින් අධිකව සම්ප්‍රයුක්ත විසරණ කවච පවතිනවා. එමගින් බාහිර වායුගෝලය සහ පත්‍රය අතර විසරණ අනුක්‍රමණය අඩු වෙනවා. පත්‍රය අවටත් ජල වාෂ්ප වැඩි වෙනකොට පත්‍රය තුළ කොහොමද ජල වාෂ්ප වැඩින්නේ? ඉතින් පත්‍ර අවකාශයේ පත්‍රයේ අවට අවකාශ ජල වාෂ්ප වැඩි වෙනවා කියන්නේ දෙපැත්තේ ජල වාෂ්ප වෙනස අඩු වෙනවා. අනුක්‍රමණය අඩු වෙනවා. ඒ නිසා උත්සේචක ශීඝ්‍රතාවයේ අඩුවීමක් සිදු වෙනවා. දැන් සුළඟ හමනකොට මොකද වෙන්නේ? මේ පුටිකා වසල පවතින විසරණ කවච කැඩී බිඳී ඉවතට ගසාගෙන යාම නිසා ජල වාෂ්ප සාන්ද්‍රණය පත්‍රයට අඩු වෙනවා. ජල වාෂ්ප අනුක්‍රමණය වැඩි වෙලා ඒ අනුව ජල වාෂ්පීකරණ වේගය වැඩි වෙනවා. සරලව කිව්වොත් සුළඟේ වේගය වැඩි වන විට උත්සේචක ශීඝ්‍රතාවය වැඩි වෙනවා. සුළඟේ වේගය අඩු වන විට උත්සේචක ශීඝ්‍රතාවයේ අඩුවීමක් තමයි සිදුවන්නේ. දැන් බලමු පාංශු ජල සැපයීමේ සාධකය ගැන පරිශීලනය කරමු. අපි දන්නවා පසේ විවිධ ජල වර්ග තිබුණට ශාකයේ විසින් ජලය උරාගන්නේ අර පස් අංශු අතර කේශාකර්ෂ ජලය තමයි ශාකයේ අවශෝෂණය කරන්නේ. ශාකී මූල පද්ධතිය පහසුවෙන්ම අවශෝෂණය කරන්නේ පස තුළ පවතින කේශාකර්ෂණ ජලය. ඉතින් විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ ජලය තමයි අවශෝෂණය සඳහා. පස වියලීව පවතිනකොට මොකද වෙන්නේ? ඒ පස් අංශු වලට තදින් මේ ජලය බැඳී පවතීමක් සිදු වෙනවා. එවිට පසේ ප්‍රයෝජනට ගත හැකි ජල ප්‍රමාණය අඩු වෙනවා. එමගින් පාංශු ද්‍රාවණයේ සාන්ද්‍රණය ද්‍රාව්‍ය සාම්ද්‍රණය ඉහළ යනවා.
ඉතින් පාංශු ද්‍රාවණයේ ජලීය භවය එතකොට මොකද වෙන්නේ? ද්‍රාව්‍ය සාන්ද්‍රණය වැඩි වෙනවා කියන්නේ ජලීය භවය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? පාංශු ද්‍රාවණයේ සිට මුල කේශය තුළට ආශ්‍රිතව මගින් ජල ඇතුළු වී නැති හැකියාව අඩු වෙලා එතකොට ඒ ජලය අඩු වෙනවා කියන්නේ ශාක්‍ය ලබාගත හැකි ජල ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ උත්සේදනයේ සඳහා යොදාගෙන ජල ප්‍රමාණය අඩු වෙනවා ශීඝ්‍රතාවය අඩු වෙන බව තමයි සඳහන් කරන්නට ඕනේ. එහෙනම් පස්සේ සිට ශාකය තුළින් වායුගලයට ජලය ගමන් කිරීමට ඇති. ජලයේ අනුක්‍රමණය අඩු වෙනකොට ඒකට විශේෂයෙන්ම ජලයේ බැහැර වීම හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ ජල වාෂ්පීකරණය හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ පාංශු ජල සැපයීම ගැන අපි සැකයෙන් සඳහන් කළොත් පාංශු ජල ප්‍රමාණය අඩු වන විට ශීඝ්‍රතාවයේ අඩුවීමක් තමයි සිදුවන්නේ. දැන් අපි මේ සාධක වලින් එක සාධකයක් පිළිබඳව සලකා බැලීම අත්‍යවශ්‍ය වෙනවා තමයි කාබන් ඩයොක්සයිඩ් සාම්ප්‍රණී බලපෑම. කාබන් ඩයොක්සයිඩ් සාම්ප්‍රණී බලපෑම අපි බලන්න ඕනේ. මම සරලව ගැන කියන්නම්. කාබන් ඩයොක්සයිඩ් සාම්ප්‍රණීය උත්සේද ශීඝ්‍රතාවයකට බලපාන සාධකයක්. කාබන් ඩයොක්සයිඩ් සාම්ප්‍රණයේ වැඩි වන විට උත්සේද ශීඝ්‍රතාවය අඩු වෙන බව මතක තබා ගන්න යුතුයි. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් සාම්ප්‍රණය වැඩි වන විට ඉහළ යන විට උත්සේදන ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒ වගේම තමයි කාබන් ඩයොක්සයිඩ් සාම්ප්‍රණය අඩු වන විට උත්සේදන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. පැහැදිලිව මේ මතක තබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සඳහන් කිරීමත් අත්‍යවශ්‍යයි. දැන් බලමු අපි ඊළඟ මාතෘකාවට අපි ප්‍රවේශය ලබා ගමු. මේ තියෙන්නේ ශාක වලට උත්සේදනයේ ඇති වැදගත්කම. අපි දන්නවා උත්සේදනය එක්තරා විදිහකට ප්‍රශ්නයක් මතුවෙන මොකද ශාකයේ ජලය පිහිවින් බැහැර වෙනවා වාෂ්පාකාරයෙන් බැහැර වෙනවා කියන එක ශාකයක ප්‍රශ්නයක්. මොකද ප්‍රයෝජ්‍ය ජලය තමයි බැහැර වෙන්නේ. නමුත් ඒකේ වාසිදායක තත්වයකුත් තියෙනවා. ඒ තමයි මේ ජලය වාෂ්පාකාරයෙන් බැහැර වෙනකොට ශාක පෘෂ්ඨයේ සිසිල් වෙනවා. ඒක කටුක කරකශ පරිසරයේ තිබෙන ශාකයකට මේක තත්විදා වැදගත් වෙන සිසිලසක් ලබා ගැනීමට. මේ ජල වාෂ්පීකරණයේ වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ පාංශු ද්‍රාවණයේ සිට ජලය සහ ಖನಿජ මුල්මගින් අවශෝෂණය කිරීමට උත්සේදනය වැදගත් වෙනවා. ඒ වගේ තමයි අපි දන්නවා උත්සේදනයෙන් ජලය වාෂ්පාකාරයෙන් බැහැර වීමේදී උත්සේදන චූෂණයක් හට ගන්නවා. මේ උත්සේදන චූෂණය නිසා ජල කඳ ශෛලම් වාහිනිය ඔස්සේ ජල කඳ ඉහළට ඇදී යාමකට භාජනය වෙනවා. ඉතින් මීට අමතරව සංසත්‍ය ආසත්‍ය ආකර්ෂණ බල වැදගත් වෙනවා. ජලීය අනුත්‍රාවණි බලපානවා විශේෂයෙන් බලපානවා උත්සේදන චූෂණ. ඒ අනුව රසෝද්ගමනය සඳහා උත්සේදන චූෂණය බලපානවා. ඒ කියන්නේ උත්සේදනයේ බලපෑම පැහැදිලිව තියෙනවා. ඒ වගේම ශාකය තුල මේ ජලය ඛනිජ අයන ව්‍යාප්ත කරවීම බෙදා හැරීම සඳහා උත්සේදනයේ දායකත්වයක් පවතී. දැන් මම කැමතියි ඔබට කෙටි කාලයකදී මේ මූල පීඩනය සමගින් බිඳු දේ පිළිබඳව සලකා බලන්න. ඉතින් ඔබට තව දෙයක් සඳහන් කරන්න ඕනි මෙවර විභාගයේට උසස් විභාගයේට විශේෂයෙන්ම මේ ජල පරිවහනයත් ඒ වගේම ජලයේ ශාකයෙන් ජලය බැහැර වන ආකාරය විශේෂයෙන්ම මේ මූල පීඩනය සහ බිඳු දේ අසුරෙන් ප්‍රශ්නයක් ඇසීමට සම්භාවිතාවය වැඩි. මේ අවධානය වැඩි කරන්නේ විශේෂයෙන්ම මේ උත්සේදනය වගේම මේ බිඳු දේ පිළිබඳව. අපි දන්නවා මේ සමහර ශාකවල රාත්‍රී කාලයේදී ඒ පත්‍ර වලින් ජලය මේ ද්‍රව ලෙස බිඳු වශයෙන් බැහැර වී යාමක් සිදු වෙනවා. ඔබට මම දරූපයක් පෙන්වුම් කරන්නම් වඩා පහසුවෙන් මේක තේරුම් ගැනීමට. ඔබට දැන් පැහැදිලිව පේනවා පත්‍රයක මේ ජලය ද්‍රව බිඳු ලෙස ජලයේ බිඳු ලෙස බැහැර වෙන අවස්ථාවක් පෙන්වලා තියෙනවා. ඔබට පේනවා පැහැදිලිව පත්‍රයේ මේ අකිසි වලින් පත්‍රයේ ඒ ධාරය වලින් අකිසි වලින් මේ ජල බිඳු බිඳු වශයෙන් බැහැරට බෑස් වෙන බව. ඉතින් මේ විදිහට බැලුවොත් දැන් අපි දන්නවා මේ නාර්ටි ඔස්සේ ජලය එකතු වෙනවා. මේකත් වෙන ජලය ඊට පස්සේ මේ ජල ජිද්‍ර කියලා සිදුරු විශේෂයක් තිබෙනවා. ඒ සිදුරු හරහා තමයි මේ ජලයේ ද්‍රව ලෙස නිර්යාස වෙන්නේ බාහිරයට. මේ ආකාරයෙන් නාර්ටි ඔස්සේ එන ජලය පස්සේ තමයි
මේ ජල ජිද්‍ර හරහා බැහැරට එකතු වෙන්නේ. ඉතින් ජලයේ ද්‍රව ලෙස බැහැර වීම අප සලකන්නේ බිඳු දෙක හැටියටයි. බිඳු දෙකදී ජලයත් එක්ක ලවණත් බැහැර වීම සිදු වෙනවා. ඔබට යමක් සඳහන් කරන්න ඕනේ මේ උත්සේදනයේ ජලයේ පමණේ වාෂ්පාකාරී යන්නේ. නමුත් බිඳු දෙකදී ජලය සමග ජලයේ ද්‍රාව්‍ය සංඝටක ඒ ලවණ වර්ග සියල්ලක්ම බැහැර වීම වාජනීය වෙනවා. ඉතින් ලවණ බැහැරවීමේ ක්‍රමයක් වශයෙන් මේ අප සලකන්නට පුළුවන්. දැන් පැහැදිලිව දැක බලා ගත්තා මේ පත්‍රයකින් ජලය බිඳු ලෙස බැහැරවන අවස්ථාව බිඳුදී අවස්ථාව. හොඳයි. රාත්‍රී කාලයේදී වායුගෝලයේ ජල සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි. ඔබ දන්නවනේ උෂ්ණත්වය අඩු වෙනකොට ජල වාෂ්ප වැඩිවීමක් දකින්න පුළුවන් වායුගෝලයේ. ඉතින් ජල වාෂ්ප සාන්ද්‍රණය 100ක් වෙන්නත් පුළුවන්. ඒතර උත්සේදන වේගය තාමත්ම අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නතර වේ යාමක් සිදු වෙන්න පුළුවන්. රාත්‍රී කාලයේදී. ඉතින් මුලේ සෛල මගින් ජලය සහ ඛනිජ අවශෝෂණය කරනවා. මුල කේශ මගින් අවශෝෂණය කරලා ඒ අරිය ලෙස පරිවහණය වෙලා ශෛලම තුළට එකතු කරනවා මේ ජලය සහ ඛනිජ. ඒ අඛණ්ඩව පොම්ප කිරීමක් සිදු වේ. ඒ බාහිකයට හෝ පස්සට ආපසු කාන්දු වීම වළක්වන්නේ අන්තර්ශර්මය මගින්. අන්තර්ශර්මයේ මේදී බාධක ස්තරයක් ක්‍රියාත්මක වෙලා අන්තර්ශර්මය අපි දන්න අන්තර්ශර්මී සෛල අතරින් ජලය යන්න පුළුවන් වෙන්නේ. අතරින් ජලය වළක්වලා තියෙනවා. අන්තර්ශර්මී සෛල අතරින් ජලය වළක්වලා තියෙන ප්‍රකාශ මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වෙලා තියෙනවා. අන්තර්ශර්මී සෛල තුලින් තමයි ජලය ඇතුළට ගමන් කිරීමේ හැකියාව තිබෙන්නේ විශේෂයෙන්ම සින්ප්ලාස්ම මාර්ගය ඔස්සේ. ඔබට ඒක මතක් වෙනවා. ඉතින් මේ විදිහට අන්තර්ශර්මය හරහා ගිය ජලය නැවත අන්තර්ශර්මයේ ඔස්සේ බැහැරවීම වළක්වන බව තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා විශාල ඛනිජයන් ප්‍රමාණයක් අර මුලයි සනාල සිලින්ඩරය තුළ වික්‍රැස් වෙනවා. ආපු ඛනිජ නැවත අන්තර්ශර්මය හරහා ආපසු ගමන් කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ දැන්? අර සනාල සිලින්ඩරය කියන්නේ මැද කලාපයේ මේ අයන ප්‍රමාණය ඇත්තටම වැඩි වෙනවා. එක රාශී වෙනවා. මේ විදිහට අයන වැඩි එක රාශී වෙනකොට ජල විභවය අඩු වෙනවා. ජල විභවය අඩු වෙනවා. ඉතින් මේ නිසා බාහිකයේ සිට ජලය ඇතුළු දෙසට ශෛලමට එන්නේ තව තවත් එකතු වෙනවා. ඉතින් මොකද දැන් සලා සිලින්ඩරේ කලාපයේ ජල විභවය අඩු වෙනවා කියලා කියන්නේ විශේෂයෙන්ම අර බාහිකයේ පැත්තෙන් තව තවත් ජල එකතු වෙනවා කියන එකයි සනාල සිලින්ඩරේ. ඒ අනුව මොකද වෙන්නේ දැන්? ඒ මුලයේ සනාල සිලින්ඩරය තුළ ජලය බෙහෙවින් පිරී යාම හේතුවෙන් විශේෂයෙන් මූල පීඩනයක් ජනනය වෙනවා. මුල පීඩනය ජනනය වෙන්නේ විශේෂයෙන්ම ඒ අන්තර්ශර්මයේ තවුල් කරගෙන විශේෂයෙන්ම අර මුලේ ජලයේ සනාල සිලින්ඩරේ ජල විභවය අඩු වෙන නිසා. මේ විදිහට අධික මුල පීඩනයක් ජනනය වුණාම සනාල සිලින්ඩරය තුළ එතනින් ඉහළට ජලය සහ ඛනිජ තල්ලු කිරීමට භාජනය වෙනවා. පැහැදිලිව තල්ලු කිරීමට භාජනය වෙනවා. ඉතින් මූල පීඩනය මගින් ශාක පත්‍ර වෙතට ස්වේදනයෙන් හානි වන ජල ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් යොමු කරවීමක් සිදු වෙනවා. ඒ සිදුවීම අඩු වෙන්නේ සිදු වෙන්නේ. නැත්නම් නතර වෙන්නත් පුළුවන්. එනමුත් මේ මූල පීඩනය අධික නිසා වැඩි ජල පරිමාවක් යවනවා ශාක පත්‍ර තුළට. ඉතින් මේ විදිහට මේ ආකාශීය ලීයක් නැති ආකාශීය ශාකවල පත්‍ර ධාරයෙන් ඒ පත්‍ර තුඩු වලින් ජලය බිඳු වශයෙන් බැහැරවීමක් සිදු වෙනවා. අපි නිරීක්ෂණය කරනවා පැහැදිලිව. ඒ ජල ජිද්‍ර හරහා ජලය ද්‍රවාකාරයෙන් බැහැර වෙනවා. මේ සංසිද්ධිය අපි කොහොමද නම් කරන්නේ? අපි නම් කරන්නේ බිඳු දෙය කියලා. බිඳු දෙය. ඉතින් බිඳු දෙය නිසා බැහැරවන ද්‍රව ජලය බිඳු පිනිබිඳුනි වෙනස් වෙන්නේ විශේෂයෙන්ම මේ පිනිබිඳු සකස් වෙන්නේ වායුගෝලයේ පවතින ජල වාෂ්ප ගණී බවනේ ඉන්නේ. දැන් මෙතන මේ ද්‍රව බිඳු හදලා තියෙන්නේ මුල පීඩනයේ ප්‍රතිඵලයක් වශයෙන් පත්‍ර වෙතට තල්ලු කරපු ජලය නිසා ඒ ජලය අනතුරුව ඒ ජල ජිද්‍ර හරහා බැහැර වෙනවා. අනේ නිසා ජල බිඳු සකස් වෙන්නේ මේ ආකාරයට. ඉතින් බොහෝ ශාක තුල මූල පීඩනය හට ගැනීමක් සිදු නැති මොකද විශේෂයෙන් විශාල ශාකවල වෘක්ෂවල මූල පීඩනයේ ලොකු බලපෑමක් නැහැ ඇත්තට.
එස බිඳු දෙය සිදුවන්නේ නැහැ විශාල කාෂ්ඨීය ශාකවල. ඒ කියන්නේ මුල පීඩනයේ ලොකු බලපෑමක් එල්ල කරන්න බෑ. බිඳු දෙය සිදුවන ශාක තුළ විශේෂයෙන්ම අකාෂ්ඨීය ශාකට තමයි මේ සිදුවන්නේ වැන්තූරියම්, බිගෝනියා, ඒ වගේම ගත්තොත් හබරල, ගහලබැරි ශාකවල අකාෂ්ඨීය ශාකවල තමයි රාත්‍රී කාලයේදී බිඳු දෙය ක්‍රියාත්මක වෙන්නේ. දහවල් කාලයේදී බිඳු දෙය දැකීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් විශාල උසැති වෘක්ෂවල හොර නා වගේම දුවන වගේ උසැති ශාකවලට මුල පීඩනයේ බලපෑමක් ඇත්තටම එල්ල වෙන්නේ නැහැ. ජලය පරිවහනයේ මුල පීඩනයේ ලොකු දායකත්වයක් ලැබෙන්නේම නැහැ. උසැති ශාකවල හැබැයි ඔය අකාෂ්ඨීය ශාකවල අන්තිවරියම් වගේ ශාකවල නම් ඒ ජල පරිවහනයේ මුල පීඩනයේ බලපෑමක් එල්ල වෙනවා. ඒ ඇසුරින් තමයි මේ ද්‍රව ජලය බැහැරවීමක් සිදු වෙන්නේ බිඳු දෙය සිදුවන්නේ. ඉතින් පැහැදිලිව කියලා තියෙන බිඳු දෙය සිදුවන්නේ කුඩා ශාකානාර්කයේ අසල දක්න ලැබෙන විශේෂිත සෛල කාණ්ඩ වලින් සකස් වුණු ජලජිද්‍ර නැමැති විශේෂ සිදුරු හරහා. පුටිකාවක නම් ප්‍රමාණය පාලනය කරගන්න පුළුවන්. පුටිකාවක් සකස් වෙලා තියෙන්නේ පාලක සැල යුගලයකින්. ඒ පාලක සැල යුගලය මගින් පුටිකා සිදුරේ ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. නමුත් මේ ජලජිද්‍රයක ප්‍රමාණය සිදුරේ ප්‍රමාණය පාලනය කරගන්න විදිහක් නැහැ. එය පාලකින් තොරවයි පවතින්නේ. ජලය ද්‍රවලෙස බැහැර වී යාමට ඉඩක් තමයි ලබා දීලා තියෙන්නේ විශේෂයෙන්ම මේ ජලජිද්‍ර වලින්. ඉතින් උදාහරණ වශයෙන් අපේ සම්පත් ග්‍රන්ථයේ උදාහරණ දෙකක් දීලා තියෙනවා. ඇලෝකේසියා සහ කොලෝකේසියා කියලා උදාහරණ දෙකක් දීලා තියෙනවා. මේ බිඳු දෙය සිදුවන ශාක දෙකක් හැටියට පිටවට ඇන්තූරියම් වල වෙන්න පුළුවන්. ගමතරව බිගෝනියා වගේ ශාකවල පහසුවෙන්ම මේ බිඳු දෙය ක්‍රියාකාරීත්වය රාත්‍රී කාලයේදී මුල පීඩනයේ ඍජු දායකත්වයක් යටතේ සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ වැඩසටහනින් මම බලාපොරොත්තු වෙන්නේ ඉතා කෙටි කාලයකදී ඔබට ඉතා වැදගත් මාතෘකා දෙකක් දෙනී කරන්න අවකාශය ලබා දුන්නා දෙනී කරන්න. උස්සේදනය සහ බිඳු දෙය කියන ක්‍රියාකාරීත්වයන් දෙක තමයි සලකා බැලුවේ. අපි මෙවන් වැඩසටහනකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙමින් මම සමුගන්නවා. මා ජීවිතාචාර්ය රුවන්ගන මුතුගල.